ආයුබෝවන් ඔයාලා එකතු වෙන්නේ මගේ කෙමිස්ට්‍රි YouTube channel එකේ 9 වෙනි වීඩියෝ එකත් එක්ක අපි දැනට වීඩියෝ 8ක් කතා කරලා තියෙනවා. 9 වෙනි වීඩියෝ එක කතා කරන්නේ ක්වොන්ටම් අංක සම්බන්ධව. ක්වොන්ටම් අංක සම්බන්ධව. මේක එච්චර සංකීර්ණ නැහැ. අපි සරලව තේරුම් ගන්න පුළුවන්. දැන් පරමාණුක මේ විදිහට නෂ්ටිය තියෙනවා. මෙයාගේ මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම. මේ තියෙන n සමාන 1 කියන පළවෙනි ශක්ති මට්ටම. ඊළඟට මේ තියෙනවා n සමානයි 2 දෙවෙනි ශක්ති මට්ටම. ඊළඟට මේ තියෙනවා n සමානයි 3 තුන්වෙනි ශක්ති මට්ටම. තව අපි ගමු n සමානයි 4 හතරවෙනි ශක්ති මට්ටම. දැන් මම මේ පැත්තට නිරූපණය කරේ මේක රවුමටම තියෙන්න පුළුවන්. අපිට තේරුම් ගන්න පහසු වෙන්න n සමානයි 1 2 3 4 කියලා ශක්ති මට්ටම් ප්‍රධාන ශක්ති මට්ටම් 4. මේ ප්‍රධාන ශක්ති මට්ටම් වලට දෙන්න පුළුවන් සංකේත. n සමාන 1 කියන එක කැපිටල් K වලින් නිරූපණය කරන්න පුළුවන්. n සමානයි 2 කියන දෙවෙනි ශක්ති මට්ටම කැපිටල් L වලින් නිරූපණය කරන්න පුළුවන්. 3 කියන එක m වලින් නිරූපණය කරන්න පුළුවන්. 4 කියන එක n වලින් නිරූපණය කරන්න පුළුවන්. ඉදිරියටත් පුළුවන්. අපිට මේ අවස්ථා 4 කතා කරාම ප්‍රමාණවත්. ඊළඟට මේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ උපශක්ති මට්ටම් 1යි. ඒක අපි නම් කරනවා S කියලා. 1S කියලා ගන්න පුළුවන්. 1S මට්ටම විතරයි මෙයාගේ තියෙන්නේ. දෙවෙනි ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා. 2S 2P කියලා අපිට ඒක නිරූපණය කරන්න පුළුවන්. 2S කියන මට්ටම සහ 2P කියන මට්ටම මෙයාගේ තියෙනවා. දැන් S කියන එක පළවෙනි එකෙත් තිබුණා. S කියන උපශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටමෙත් තිබුණා. මේක වෙනස මොකක්ද? S කියන ඒවා හැඩයෙන් ගෝලාකාරයි. එතකොට 1S මම මෙහෙම නිරූපණය කරොත් මේ 1S නම් 2S ඊට වඩා විශාලයි. 2S ගෝලාකාරමයි ප්‍රමාණයෙන් විශාලයි. 3S ගත්තොත් ඊට වඩා විශාලයි. ඒක තමයි අතර තියෙන වෙනස. S කියන එක ගෝලාකාරයි. එතකොට මේක තියෙනනේ P කියලා. මේ P කියන උපශක්ති මට්ටම ගත්තහම මේ P කියන උපශක්ති මට්ටම තියෙන්නේ පාක්ෂික තුනක් විදිහට. ඒ කියන්නේ සමමිතික ඩම්බෙල්ලාකාර පාක්ෂික තුනක් විදිහට තියෙනවා. ඒ කියන්නේ නැවත බෙදෙනවා තුනකට. දැන් ශක්ති මට්ටම බෙදුනා උපශක්ති මට්ටම් දෙකකට. මේ උපශක්ති මට්ටම S එක බෙදෙන්නේ නැහැ P එක බෙදෙනවා නැවත තුනකට. මේවා තියෙන්නේ සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති විදිහට. ඒ කියන්නේ එකිනෙකට ලම්බකව තියෙන්නේ මෙහෙම. මේ දිශාවට එකක්, මේ දිශාවට එකක්, මේ දිශාවට එකක්. මේ තුන එකිනෙකට ලම්බකයි. හරිනේ? දැන් එතකොට පළවෙනි ශක්ති මට්ටමේ තියෙන බෙදීම දන්නවා. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන බෙදීම දන්නවා. දැන් අපි බලමු තුන්වෙනි ශක්ති මට්ටම. තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙනවා පාක්ෂික තුනකට බෙදලා. ඒ කියන්නේ උපශක්ති මට්ටම් තුනකට බෙදලා තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටම උපශක්ති මට්ටම් තුනකට. 3S 3P සහ 3D. ඒ විදිහට තුනකට බෙදෙනවා. දැන් S මෙයාගේ ගෝලාකාරයි. මෙයාගේ ගෝලාකාරයි. මෙයාගේ ගෝලාකාරයි ප්‍රමාණයෙන් විශාලයි. 1S මෙහෙමනම් 2S මෙහෙමනම් 3S වෙනකොට ඊට වඩා ප්‍රමාණයෙන් විශාල වෙනවා. P උපශක්ති මට්ටම ගත්තහම P කියන එක ගත්තහම මෙයා සමමිතික ඩම්බෙල්ලාකාරයනේ 2P. මේ විදිහට කාක්ෂික තුනකින් මම නිරූපණය කරන්නේ. 3P කියනකොට ඊට වඩා විශාලයි. ඊට වඩා විශාල කාක්ෂික තුනකින් නිරූපණය කරන්න පුළුවන්. අන්න ඒකයි වෙනස. එතකොට 2Pට වඩා 3P කියන එක සමමිතික ඩම්බෙල්ලාකාර හැඩති කාක්ෂික තුනක්මයි තියෙන්නේ ප්‍රමාණයෙන් විශාලයි. හරි. D කියන එක ඇත්තටම තියෙන්නේ ද්විත්ව ඩම්බෙල්ලාකාර විදිහට. ඩම්බෙල්ලාකාර දෙකක් විදිහට තියෙන කාක්ෂික පහකින් තියෙන්නේ. අපි ඒ ගැන කාක්ෂික පහක් තියෙනවා කියන එක දැනගන්න ඕනේ. හැඩය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක ඩම්බෙල්ලාකාර වලට වඩා සංකීර්ණ එකක්. ද්විත්ව ඩම්බෙල්ලාකාර එකක්. හතරවෙනි ශක්ති මට්ටමේ තියෙනවා බෙදීම් හතරක්. 4S 4P 4D සහ 4F. දැන් අපි S කාක්ෂික ගැන දන්නවනේ. මෙයාගේ ගෝලාකාරයි, මෙයාගේ ඊට වඩා ප්‍රමාණයෙන් විශාලයි, මෙයාගේ ඊට වඩා ප්‍රමාණයෙන් විශාලයි, මෙතන ඊට වඩා ප්‍රමාණයෙන් විශාලයි. P ගැන දන්නවනේ. P කියන්නේ සමමිතික ඩම්බෙල්ලාකාරයි. ඈතට යන්න යන්න ප්‍රමාණයෙන් විශාල වෙනවා. 2P ට වඩා 3P ක විශාලයි, 3P ට වඩා 4P ක විශාලයි. D කියන්නේ ද්විත්ව ඩම්බෙල්ලාකාර. ඒක පාක්ෂික පහකට බෙදෙනවා. ඒක
මෙයාගේ ගන්න පුළුවන් මෙයාට වඩා ප්‍රමාණයෙන් විශාල විදිහට. F කියන එක ගත්තොත් ඒත් ද්විත්ව ඩම්බෙල් ආකාර සංකීර්ණ ව්‍යුහයක් තියෙන්නේ. ඒක 7කට ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ටික තමයි ක්වොන්ටම් අංක විදිහට යම් රටාවකට නිරූපණය කරන්නේ ඒවා අතර යම් සම්බන්ධතා ගොඩනගාගෙන. දැන් අපි බලමු ක්වොන්ටම් අංක විදිහට මේක ඉදිරිපත් කරන්න. ක්වොන්ටම් අංක කියලා ඉස්සර වෙලාම කියනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය. ඒක n වලින් නිරූපණය කරනවා. n වලින් නිරූපණය කරනවා ප්‍රධාන ක්වොන්ටම් අංකය. එතකොට ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමාන 1. මේ කියන්නේ පළවෙනි ශක්ති මට්ටම. හරිද? එතකොට ඊළඟට ඉදිරිපත් කරනවා උද්දිගාංශ ක්වොන්ටම් අංකය L. උද්දිගාංශ ක්වොන්ටම් අංකය. උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන බෙදීම. දැන් පළවෙනි ශක්ති මට්ටම නම් මේකේ තියෙන උපශක්ති මට්ටම් 1යි. උපශක්ති මට්ටම් 1යි. ඒක අපි ගන්නවා මෙයාගේ n නම් n ඍණ 1. n ඍණ 1. එතකොට මෙයාගේ 1නේ තියෙන ප්‍රධාන ශක්ති මට්ටම. n ඍණ 1 කියන්නේ බිඳුව. හරි. එහෙනම් මෙයාගේ උපශක්ති මට්ටම නිරූපණය කරන්නේ බිඳුවෙන්. මේ බිඳුව කියන්නේ ඇත්තටම කවුද? බිඳුව කියන්නේ 1s. 1s තමයි බිඳුව කියන්නේ. හරි. අපි දැන් බලමු දෙවෙනි ශක්ති මට්ටම. මෙන්න දෙවෙනි ශක්ති මට්ටම. ප්‍රධාන ශක්ති මට්ටම 2. එතකොට මෙයාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 2 නම් උද්දිගාංශ ක්වොන්ටම් අංකය ගන්නකොට මම කිව්වා මෙයාගේ එකක් අඩු කරලා ගන්න. n ඍණ 1 හැබැයි බිඳුවත් එක්ක ගන්න ඕන. n ඍණ 1 කියන්නේ 1යි බිඳුවත් එක්ක ගන්නවා නම් බිඳුවයි 1යි. හරිද? එතකොට මේ බිඳුවෙන් නිරූපණය වෙන්නේ 2s. මෙයාගේ එකෙන් නිරූපණය වෙන්නේ 2p. පැහැදිලිනේ? අපි බලමු දැන් තුන්වෙනි ශක්ති මට්ටම. තුන්වෙනි ශක්ති මට්ටම. ප්‍රධාන ක්වොන්ටම් අංකය 3. එතකොට උද්දිගාංශ ක්වොන්ටම් අංකය ගන්නවා n ඍණ 1 බිඳුවත් සමග ගන්න ඕනේ. එතකොට අපිට ලියන්න පුළුවන් වෙනවා මෙහෙම. බිඳුව 1 2. n ඍණ 1 කියන එක අපි ගන්නෙ. එතකොට බිඳුවත් එක්ක තියෙන සංඛ්‍යා ලියන්න ඕනේ. දැන් 1 වුණාම n ඍණ 1 ඍණ 1 බිඳුවයි. තවත් මොකුත් ලියන්නේ නැහැ බිඳුවයි. 2 වුණාම 2 ඍණ 1 කියන්නේ 1යි. බිඳුවත් එක්ක ලියනකොට බිඳුව 1. 3 වුණාම 3 ඍණ 1 කියන්නේ 2යි. එතකොට බිඳුව 1 2. ඒ විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේ බිඳුව කියන්නේ 3s 1 කියන්නේ 3p 2 කියන්නේ 3d. හරි. දැන් ප්‍රධාන ක්වොන්ටම් අංකය හරි උද්දිගාංශ ක්වොන්ටම් අංකය හරි. ඊළඟට තියෙනවා තව එකක් චුම්බක ක්වොන්ටම් අංකය. චුම්බක ක්වොන්ටම් අංකය. මේක ml වලින් නිරූපණය කරනවා. චුම්බක ක්වොන්ටම් අංකය ml. චුම්බක ක්වොන්ටම් අංකය කියලා කියන්නේ උද්දිගාංශ ක්වොන්ටම් අංකයෙන් කියන්නේ මේ උපශක්ති මට්ටම් ගැනනේ. ඒකේ තියෙන කාක්ෂික සම්බන්ධ. දැන් s කියන කාක්ෂිකේ තවත් බෙදීම් නැහැ. ඒකේ තියෙන්නේ s වල තියෙන ගෝളාකාර හැඩති කාක්ෂිකය ඉලෙක්ට්‍රෝන දෙකක් පිහිටන්න පුළුවන්. එතකොට මෙයාගේ මේ ගෝളාකාර හැඩති කාක්ෂිකයේ එක කාක්ෂිකයක් විදිහට තමයි නිරූපණය කරන්න වෙන්නේ. අපි p කියන එක නිරූපණය කරානේ කාක්ෂික තුනක් විදිහට. එකිනෙකට ලම්බකව තියෙන සමමිතික ඩම්බෙල් ආකාර හැඩති කාක්ෂික තුනක් විදිහට නිරූපණය කරානේ p. එතකොට මේක ගන්න පුළුවන් අපිට. දැන් p කියලා කියන්නේ එකනේ. ධන සහ ඍණ සංඛ්‍යා ඉදිරිපත් කරනවා බිඳුවත් ඇතුළත්ව මෙන්න මේ විදිහට. ධන 1 බිඳුව ඍණ 1. ඔන්න ඕකෙන් තමයි නිරූපණය වෙන්නේ මෙයාගේ තියෙන කාක්ෂික 3. පැහැදිලිනේ? මෙයාගේ තියෙන කාක්ෂික 3 නිරූපණය කරනවා අපි ධන සහ ඍණ බිඳුව ඇතුළු. ඒ කියන්නේ 1 කියන එකට දෙන්න පුළුවන් ධන සීමාව ඍණ සීමාව බිඳුව ඇතුළු. ධන 1 බිඳුව ඍණ 1. හරි. ඒ කියන්නේ p උපශක්ති මට්ටමේ තියෙන්නේ කාක්ෂික 3යි. දැන් මෙතන බලන්න 3s තුන්වෙනි ශක්ති මට්ටමේ එයාගේ බිඳුව කියන එකෙන් නිරූපණය වෙන්නේ බිඳුවම තමයි. ඒ කියන්නේ එක කාක්ෂිකයයි තියෙන්නේ. එක කියන එකෙන් නිරූපණය කරන්න පුළුවන් ධන 1 බිඳුව ඍණ 1. ඒ කියන්නේ p කියන එකට කාක්ෂික 3ක් තියෙනවා. d කියන එක නිරූපණය වෙනවා දෙකෙන් මේ උද්දිගාංශ ක්වොන්ටම් අංකයේ. එතකොට චුම්බක ක්වොන්ටම් අංකයේදී ඒකේ තියෙන කාක්ෂික ගාන හොයන්න පුළුවන් දෙක ලියනවා ධන සහ ඍණ සංඛ්‍යා ඇතුළුව. ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2. අන්න එයා බෙදෙනවා කාක්ෂික 5කට. පැහැදිලිනේ? ඔන්න ඔය විදිහට තවත් ගන්න පුළුවන් අපිට මේ සීමාව දැනගත්තාම ප්‍රමාණවත්. ඊළඟට
මේ හැම කාක්ෂිකයකම දැන් මේ S කාක්ෂිකයේ තියෙන මේ උපකාක්ෂික එකයි ඊළඟට P කියන කාක්ෂික P කියන ශක්ති මට්ටම ගත්තොත් කාක්ෂික 3කට බෙදෙනවා. D කියන එක ගත්තොත් කාක්ෂික 5කට බෙදෙනවා. මේ හැම එකකම තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙක බැගින්. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒක ඉලෙක්ට්‍රෝන ඇත්තටම තියෙන්නේ එකක් මේ පැත්තට තියෙනවා නම් අනිත් එක මේ පැත්තට. ඒ කියන්නේ ධන භාගය සහ ඍණ භාගය කියලා අපි මේක නිරූපණය කරනවා. එක්කෙනෙක් දක්ෂිණාවර්ත භ්‍රමණය දක්වනවා නම් අනිත් කෙනා වාමාවර්ත භ්‍රමණය දක්වනවා. ඒක තමයි භ්‍රමණ ක්වොන්ටම් අංකය කියලා අන්තිම නිරූපණය කරන්නේ. දැන් මේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් කිව්වා තියෙන ප්‍රධාන කාක්ෂික සංඛ්‍යාව නිරූපණය කරනවා. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම නිරූපණය කරන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන්. ඊළඟ උපශක්ති මට්ටම් නිරූපණය කරන්නේ උද්දීඝංශ ක්වොන්ටම් අංකයෙන්. උපශක්ති මට්ටමක තියෙන කාක්ෂික නිරූපණය කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකයෙන්. එතකොට මේ කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන නිරූපණය කරන්නේ භ්‍රමණ හෙවත් බැමුම් ක්වොන්ටම් අංකයෙන්. එතකොට මේ S කියන එකේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. දැන් P කියන එක අපි 3කට බෙදුවානේ. P කියන එක 3කට බෙදුවානේ. සමමිතික ඩම්බෙල් ආකාර විදියට මෙහෙම P කාක්ෂික 3ක් තියෙනවා. මේ P කාක්ෂික 3 තියෙන්නත් පුළුවන් එකක උපරිම ඉලෙක්ට්‍රෝන දෙක බැගින් මේ විදියට. මේ ඉලෙක්ට්‍රෝන දෙක බැගින් නිරූපණය කරේ මම. මේ විදියට තමයි උපරිම තියෙන්න පුළුවන්. මේ එකක් දක්ෂිණාවර්ත භ්‍රමණය නම් අනිත් එක වාමාවර්ත භ්‍රමණය. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ S කියන එක විතරයි, එක S විතරයි. ඒකේ උඩරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට මේකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ගන්න පුළුවන් අපිට දෙකයි කියලා. ඒ වගේම දෙවෙනි ශක්ති මට්ටමේ ගත්තොත් S කියන උපශක්ති මට්ටම තියෙනවා. දෙක S වල තියෙන්න පුළුවන් මේ වගේ ඉලෙක්ට්‍රෝන දෙකක්. දෙක P වල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 6ක්. එතකොට ඔක්කොම ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන් 2යි 6යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් මෙයාගේ තියෙන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටම ගත්තාම මේකේ බිඳුව කියන 3S මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකක්. 3P මට්ටමේ තියෙන්න පුළුවන් එකක දෙක බැගින් ඉලෙක්ට්‍රෝන 6ක්. ඒ වගේම 3D එකේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 10ක්. එතකොට තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 18ක්. ඔන්න ඕක තමයි ක්වොන්ටම් අංක කියලා කියන්නේ. ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දීඝංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය, භ්‍රමණ ක්වොන්ටම් අංකය. ඔච්චරයි ක්වොන්ටම් අංක කියලා කියන්නේ. හැබැයි ඔයාලට යම්කිසි පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීලා අපිට එයාගේ ක්වොන්ටම් අංක කුලක ලියන්න කියලා කියන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම්. දැන් ඔයාලා කලබල වෙන්න එපා ඉලෙක්ට්‍රෝන වින්‍යාස දන්නේ නැත්නම් මේ පාඩමේ ඊළඟ තව අපි වීඩියෝ දෙකකින් විතර පස්සේ කරනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස. එතනින් සම්පූර්ණ මේක ඉගෙන ගන්න පුළුවන්. දැනට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිහ අවශ්‍ය නැහැ. යම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දුන්නොත් කොහොමද ක්වොන්ටම් අංක 4 ලියන්නේ කියලා අපි බලමු. දැන් සෝඩියම් කියන එක මෙයාගේ පරමාණු ක්‍රමාංකය 11යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 1s2 2s2 2p6 3s1. හරිද? මෙයාගේ අන්තිම ඉලෙක්ට්‍රෝනය මේ 3s1. මේකට ලියන්න කියනවා ක්වොන්ටම් අංක කුලකය. ක්වොන්ටම් අංක කුලකය කියන්නේ මෙයාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය මොකක්ද? මෙයාගේ උද්දීඝංශ ක්වොන්ටම් අංකය මොකක්ද? මෙයාගේ චුම්බක ක්වොන්ටම් අංකය මොකක්ද? මෙයාගේ භ්‍රමණ ක්වොන්ටම් අංකය මොකක්ද කියන එක තමයි ලියන්න ඕනේ. හරි පහසුයි. මෙයාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය මෙයා අයිති වෙන්නේ තුන්වෙනි ශක්ති මට්ටමට එන අංක 3. ඊළඟට මෙයාගේ උද්දීඝංශ ක්වොන්ටම් අංකය අපි දන්නවා S කියන එක නිරූපණය කරන්න අපි බිඳුවේ. එහෙනම් බිඳුව. ඊළඟට ඒක බෙදීමක් නැහැ. චුම්බක ක්වොන්ටම් අංකය බිඳුවමයි. ඊට පස්සේ මෙයාගේ භ්‍රමණ ක්වොන්ටම් අංකය කිව්වොත් අපි දන්නවා එක්ක ධන භාගය හෝ එහෙම නැත්නම් ඍණ භාගය. එතකොට මෙයාගේ ක්වොන්ටම් අංක කුලක ලියන්න පුළුවන් 3,0,0,0 ධන භාගය කියලා එකක් ලියන්න පුළුවන් හෝ එහෙම නැත්නම් 3,0,0,0 ඍණ භාගය. ඔය විදිහට ක්වොන්ටම් අංක 4 මෙයාගේ ලියන්න පුළුවන්. ඕක තමයි ක්වොන්ටම් අංක කුලක කියලා කියන්නේ. තව එකක් ඕනනම් මම පැහැදිලි කරන්නම්. අපි ගත්තොත් ක්ලෝරින්. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 17යි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 1s2 2s2 2p6 3s2 3p5. දැන් මෙයාගේ මේ 3p5 කියන එක තියෙන්නේ මෙහෙම සමමිතික ඩම්බෙල් ආකාර හැඩති කාක්ෂික 3ක් නේ තියෙන්නේ. ඒ කාක්ෂික 3 ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ මෙහෙමයි. පුරවන නීතියක් තියෙනවා හෝම්ස් නීතිය කියලා. ඒක ඊළඟට කරනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. දැන් මෙයාගේ මෙන්න මේ අන්තිම තියෙන ඉලෙක්ට්‍රෝනෙට ක්වොන්ටම් අංක කුලකේ ලියන්න කියලා කිව්වොත් මොකද්ද මෙයාගේ ප්‍රධාන ක්වොන්ටම් අංකය? 3.
n කියන්නේ 3. මොකද්ද මෙයාගේ උද්දීඝංශ ක්වොන්ටම් අංකය? l කියන්නේ. s නිරූපණය කරන්නේ බිඳුවෙන්, p නිරූපණය කරන්නේ 1කින්. එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 වෙනවා, උද්දීඝංශ ක්වොන්ටම් අංකය 1. මෙයාගේ චුම්බක ක්වොන්ටම් අංකය කිව්වොත් අපි දන්නවා මේවා තියෙන්නේ කොහොමද? මේවා තියෙන්නේ ධන 1, බිඳුව, ඍණ 1. එතකොට ඔය තුනෙන් එකක් වෙන්න ඕන. මෙයාගේ මොකද p කාක්ෂික 3යි නේ තියෙන්නේ. ඒක නිරූපණය කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකයේදී ධන 1, බිඳුව, ඍණ 1 කියලානේ. එතකොට ඔය තුනෙන් එකක් අපිට ගන්න පුළුවන් මෙයාගේ චුම්බක ක්වොන්ටම් අංකයේ විදිහට. එතකොට ඊළඟට භ්‍රමණ ක්වොන්ටම් අංකයේ විදිහට ගන්නකොට ධන භාගය හෝ ඍණ භාගය. එච්චරයි. දැන් ක්වොන්ටම් අංක සම්බන්ධව ඔයගොල්ලෝගේ සිලබස් එකට එන්නේ 2011 අවුරුද්දේ ඉඳලා තමයි මේක සිලබස් එකට ඇතුළත් වුණේ. හැබැයි 2011 අවුරුද්දෙන් පස්සේ 2011 අවුරුද්දේ ඉඳලා හැම අවුරුද්දකම වගේ විභාගයට බහුවර්ණ ප්‍රශ්නයක් මේ කොටසෙන් ආවා. මේක වඩාත්ම පැහැදිලි කරගන්න පුළුවන් ඒ බහුවර්ණ ප්‍රශ්න ටික කරොත්. ඔයාලට මම ප්‍රශ්න අංක ටික දෙන්නම්. ඔයාලා බහුවර්ණ ටික කරලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් මම සම්පූර්ණයෙන් ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා. මෙන්න ප්‍රශ්න අංක ටික 2011 ප්‍රශ්න අංක 6 2012 ප්‍රශ්න අංක 5 2013 प्रश्न अंक 5 2014 प्रश्न अंक 7 2015 प्रश्न अंक 36 2016 प्रश्न अंक 5 2017 प्रश्न अंक 2 2018 2016 පස්සේ 2016 ඊළඟට තියෙන්නේ 2018 2018 තියෙනවා ප්‍රශ්න අංක 2 ඊළඟට 2019 තියෙනවා ප්‍රශ්න අංක 2 හරි ඔතන තියෙනවා බහුවර්ණ ප්‍රශ්න ටිකට උත්තර ලියලා එන්න ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන් මම ඒ ගැන සාකච්ඡා කරනවා හරි